समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි ඔබ හැම කෙනෙක්ම සම්බන්ධ වෙන්නේ සජීවීව බුද්ධ පුතුන් මුහුණ පොත සමග තථාගත ලෞතර බුදුහාමුදුරුවෝ අපිට උගන්වපු දහම් කරුණක් ඉගෙන ගැනීමේ ශ්‍රවණය කිරීමේ අභිලාෂය බලාපොරොත්තු ඇතුව අද පින්කම සිද්ධ කරන්නේ බොහොම තරුණ වියේදීම අවුරුදු 47ක් වැනි ආයු කාලයක් ජීවත් වෙලා පසුගිය වසරේ අගෝස්තු මාසේ හදිසියේම කොරෝනා වසංගතයට ගොදුරු වෙලා අභාවයට පත්වන්නට යෙදුන සංජීව දිනේෂ් ගුණසේකර මහත්මාණන්ට පින් අනුමෝදන් කිරීම සඳහා එතුමා අගෝස්තු 6 වෙනිදා 2021 අභාවයට පත් වුණේ. ඊට අමතරව සංජීව රත්නායක නෝන මහත්මිනියගේ පියාණන් ඒ වගේම සුසන්ත ගුණසේකර මහත්මාණන්ගේ පියාණනුත් අභාවයට පත් වෙලා තිබෙනවා. ඒ අත්තන්ට පින් අනුමෝදන් කිරීම මූලික අරමුණ අභිලාෂය කරගෙන අද දවසේදී මේ උතුම් පින්කම සිත කරන්නේ සේසෙම එම නෝනා මහත්මිනිය වන නිලංගා රත්නායක මහත්මිනියත් ඒ වගේම එම පුතණුවන් එම පුතණුවන් දිලන්ත ට්‍රෙවින් දිලන්ත ගුණසේකර පුතණුවන් තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ. සේසේ මේ පුතණුවනොත් නැවත වතාවක් කොරෝනා රෝගයෙන් පීඩා විඳින්මින් ඉන්නේ. සුවාතට හැරෙමින් ඉන්නේ දෙවෙනි වතාවටත් කොරෝනා රෝගයේ වැළඳීම නිසා ඒ පුතාටත් ආශිර්වාද කරමින් සුජීවත්ව සිටින මෑණින් වහන්සේලටත් සෙත් පතමින් තමයි මේ උතුම් පුණ්‍ය කර්මය මේ වෙලාවේදී සිද්ධ කරන්නේ. ඉතින් ඔබ හැම දිනාටම පුළුවන්කම තිබෙනවා මේ වෙලාවේ මේ සද්ධර්ම දේශනාවට අහුම්කම් දීලා ඔබ අත්පත් කරගන්න කුසල ශක්තිය විශේෂයෙන්ම හදිසියේම අභාවයටපත් ඒ ගුණසේකර මහත්මාණන්ට අනුමෝදන් කරන්නට ඒ වගේම ඔබ නමින් පුද්ගලිකව මිය ගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්නට අවස්ථාව තිබෙනවා. අපට දැනගන්නට ලැබුණා එතුමන් ජීවත්ව ඉන්න කාලේ අපි සිද්ධ කරපු දේශනා බොහොමයක් ශ්‍රවණය කරලා ධර්මයේ පිළිබඳව පැහැදීමකින් ගෞරවයකින් ජීවත් වෙච්ච කෙනෙක්. ඒ වගේම අපව මුණ ගැහෙන්න දීර්ඝ කාලයක ඉඳගෙන බලාපොරොත්තුෙන් හිටියත් ඒ අවස්ථාව ලැබිලා සැලසිලා තිබුණේ නැහැ. ඒ වුණත් එතුමාගේ අභාවයෙන් පස්සේ එම නෝනා මහත්මිනිය පුතුණුවන් සමග අපට මේ පින්කම කර දෙන ලෙස බොහෝම ගෞරවයෙන් යුක්තව ආරාධනා කළා. මේ පින්කමට සූදානම් වෙද්දී තමයි නැවත වතාවක් ඒ පවුලේ ඇත්තෝ කොවිඩ් වසංගත තත්වයට ගොදුරු වුණේ. එයින් පුතණුවන් රෝගීව සිටියත් මේ යොදාගත්තු පින්කම ඒ විදියටම සිද්ධ කරන්නට ඒ ඇත්තෝ කල්පනා කරන්නට යෙදුණා.
ඉතින් පින්වතුනි අපි හැම දිනාටම ආශිර්වාද කරමින් ඔබට ආශිර්වාද කරමින් තමයි මේ සද්ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. හැමෝම ඊටාම හොඳින් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා අප මෙත් සිතින් යුක්තව ඔබට සිහිපත් කර සිටිනවා. පින්වතුනි අපි අවබෝධ කරගන්නට ඕන දැන් මේ තරුණ මහත්මාණන්ගේ අභාවයෙන් එතුමා අවුරුදු 47 දී කවුරුත් නොසිතපු වෙලාවක අභාවයට පත් වෙනවා. මේන් අපි තේරුම් ගන්න ඕන දේ තමයි අප ඕනම කෙනෙක් අපි හිතන්නේවත් නැති වෙලාවක අපත් මිය යන්න පුළුවන්. ඒ බව දැනගෙන ඒ බව තේරුම්ගෙන අප්‍රමාදී වීම නොපමා වීම තමයි අපි හැම දිනම කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කළේ වය ධම්මා සංඛාරා හටගත්තු හැම සංස්කාර ධර්මයක්ම නැති වෙනවා, වෙනස් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විනාශ ස්වභාවයට යනවා. අපමාදේන සම්පාදේත නොපමාවම කුසල් කරගන්න ඕනි කියලා. නොපමාවම කල් නොයවා කුසල් කරගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකයි. අටුම මහා කුසල් කරගන්න අවස්ථාවක් එහෙම හිතක් නැත්තම් තවම අකුසල් කරගන්න එක, පව් සිද්ධ කරගන්න එක පුළුවන් තරම් ඔබ උපරිම කැපවීමෙන් වලකින්නට ඕන, අඩු කරගන්න ඕන, පව් සිද්ධ කරගන්න එකෙන්. එයින් වලකින්න උත්සාහ කරන්න ඕන. මම බලන් හිටියා පසුගිය දින කීපය පුරාම මේ මාසයකට ආසන්න කාලේ හැම දවසකම අපේ රටේ කවුරු හරි ඝාතනය කරනවා. එක්කෙනෙක් දෙන්නේ ගංගාවල මුහුදේ මලමිනි පාවෙලා ගොඩ ගහනවා වෙරළට. ඇලවල් වලින් මල සිරුරු හමු වෙනවා. ඝාතනය කරපුවා. අපි දකිනවා රූපරාමු වල මිනිස්සු පෝලිං වල ඉඳිද්දී ඇවිල්ලා වෙඩි තියලා දාලා යනවා. මැරිලා නැහැ කියලා තේරුණාම ආයෙත් බහැලවිල්ලා කිසි බයක් සැකක් අසහනයක් කිසිදු පීඩාවක් නැතුව ළඟටම ඇවිල්ලා ආයෙත් වෙඩි තියලා දාලා යනවා. ඉතින් මේ తত্ত্বය දකින්නකොට අපේ රට ගමන් කරමින් තිබෙන්නේ කොතනටද කියන ඊටාම වේදනාකාරී සිතුවිලි අපි හැම දෙනාගේම සිත්වල ඇති වෙන්නේ. මනුස්ස ජීවිතයේ වටිනකම අගය අපි ගොඩාක් අව탁සේරු කරමින් ඉන්නවා. අපේ සමාජය මෙහෙම තිබුණු, මෙහෙම හැසිරුණු සමාජයක් නෙමෙයි. මේ අවුරුදු 30ක විතර කාලය තමයි මේ තත්වයට අපේ සමාජයපත් උනේ. බල්ලෙක් පූසෙක් මැරිලා හිටියත් අනේ අනිච්චං කියලා නිකට අත තියාගත්ත සමාජයක්. එහෙම කෙනෙකුගේ අභාවයේදී, මරණයේදී සංවේදී වීමක් ස්වභාවිකව සිද්ධ වුණා. මහා සංවේගයකට පත්වීමක්, එහෙම මනුස්සකමක්, එහෙම සහකම්පනයක් අපේ සමාජයේ තිබුණා. නමුත් අවාසනාවකට අපිට අද පේනවා දිනපතාම මනුෂ්‍ය ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මා බොහෝ වෙලාවට ධර්මදේශනා කරනකොට මිනිස්සුන්ට නිතර කියන එකක් තමයි ඔය හන්දියට ගෙනල්ලා දඬුවම් දෙන්න ඕන. හතරමං හන්දියේ වෙඩි තියලා එයාලට කරන වැරදි වලට දඬුවම් දෙන්න ඕන ආදී වශයෙන්
අනුවන මිනිස්සු කියන කතාවලට අප්පුඩි තලන්න යන්න එපා. ඔල්වරසම් දෙන්න යන්න එපා. ඒවට සාදු කියන්න එපා කියන එක මම නිතර දේශනාවලදී මතක් කරනවා. ඒ මොකද? එහෙම ක්‍රියාවන්ට අපි අනුබල දීමෙන් සිද්ධ වෙන්නේ මිනිස්සු නීතිය අතට ගන්න එක අපි අනුමත කිරීම. මිනිස්සුන්ට නඩු අහන්න අයිතියක් තියෙනවා කියලා වැරදි අදහසක් අපේ ඔළුවට ගමන් කිරීම. මතක තියාගන්න. දිගු කලක් මිනිස්සු ඒ කියපු කතාවල ප්‍රතිඵල තමයි ඔය එමින් තියෙන්නේ. මතක තියාගන්න ඔය කවුරු හරි ඇවිල්ලා වෙඩි තියලා ඝාතනය කරලා දිනපතා ඒ මලකඳන් ගොඩ වැඩි වෙමින් තිබෙන්නේ යර සමාජයේ බොහෝ දෙනෙක් ඇතුලෙන් පිළිගත්තු දේ, ඇතුලෙන් කැමති වෙච්ච දේ. ඔව් Tamanට වැරද්දක් වුණා නම් ඒකට අනිවාර්යෙන්ම හිංසනෙන්, නපුරෙන්, ආයුධ වලින් උත්තර දෙන්න ඕන. මේවා මේ උත්සාහවිවල, පොලිසිවල වැදගත් විදියට නඩු අහලා විසඳන්න ඕන දේවල් නෙමෙයි කියන තැනට අපේ සමාජ දිගු කාලයක් ගියා. කවුරු හරි යාළගේ නඩුව ඔය විසඳ ගන්න වැත්තේ. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා අපි සමාජයක් විදියට හිංසනයට එරෙහි විය යුතුයි. හිංසනය පිටු දැකිය යුතුයි. මේවට උල්පන්දම් තියන්න එපා. මොකද ඔබේ ගෙදර ගාවට එනකන් ඔබ දන්නේ මේවට අනුබල දීමේ තියෙන භයානකකම. ඔබට දැනෙන්නේ ඔබේ කෙනෙකුට මේ විදියට මහමග වෙඩි තියලා දැම්මම නම් ඔබ කොච්චර නරක තත්වයකටපත් වෙලාද. එතකන් මහමග නඩු අහන එක, පොලිසියෙන් ආයුධ පෙන්වන්න කියලා ගිහිල්ලා වෙඩි තියලා දාන එකවත් මම නම් අනුමත කරන්නේ නැහැ. එහෙම වෙඩි තියලා දාන්න බෑ කාටවත්. දරුණු අපරාධකරුවෙක් වෙන්න පුළුවන්. ඔව්. එයාටත් නඩු අහන්න. එයාටත් අධිකරණ ශාලාවකයි දඬුවම නියම වෙන්න ඕන. ඒ දඬුවමයි ක්‍රියාත්මක වෙන්න ඕන. මහපාරවල් වල පොලිසියෙන් වෙඩි තියලා දාද්දි, හමුදාවෙන් වෙඩි තියලා දාද්දි, වෙනත් බලගත්ු අයවලුන් විසින් වෙඩි තියලා දාද්දි ඒගොල්ලොන්ට එහෙම තමයි දඬුවම දෙන්න ඕන කියලා උඩ පනින්න එපා. මොකද ඒකම ඔය දැනට ඔබත් පිළිගන්න කරදරයක් වෙච්ච අය මරලා දාන එක හරි හොඳයි කියන එකනේ. හැබැයි ඔබ දන්නේම නැතුව ඔබ කරදරයක් විදියට දැනෙන්න ගත්තොත්, ඔබ වදයක් විදියට දැනෙන්න ගත්තොත්, ඔය විදියටම ඔබේ නඩුවත් අහන්න බැරිද? ඔය විදියටම ඔබවත් ඉවර කරලා දාන්න බැරිද ඒගොල්ලොන්ට? පුළුවන්. ඒකින්ද ඒක ත්‍රස්තවාදීන් කරත්, පාතාල කණ්ඩායම් කළත්, පොලිසිය හෝ වෙනත් ආරක්ෂකංශවල අය කරත්, කාටවත් මහමග කවුරුවත් මරා දැමීමට ඔබ හා කියන්න එපා. හා කිව්වොත් ඒවා එහෙම තමයි වෙන්න ඕන, නැත්තම් ඕවා විසඳෙන වෙන ක්‍රම නැහැ කියලා හිතුවොත් ඒක తాවකාලික ආස්වාදයක්, తాවකාලික සතුටක් ගෙනල්ලා දෙයි. හැබැයි දිගු කාලේ ඉනවා ඔබ කරගන්නේ ඔබට ඇති. ඔබ වැරද්දක් කරන්න පුළුවන් යම් වෙලාවක. ඔබ යම් වෙලාවක වැරද්දක් කරන්න පුළුවන්. මම යම් වෙලාවක වැරද්දක් කරන්න පුළුවන්. අපි දන්නේ නැනේ අපි කෙලෙස් වලට වසඟ වෙන වෙලාව. අපි ආසාවකට වහල් වෙන වෙලාව අපි දන්නේ නැහැ. අපි තරහට වහල් වෙන වෙලාව අපි දන්නේ නැහැ. අපි මෝහයටපත් වෙන වෙලාව අපි දන්නේ නැහැ.
අපි මොකක් හරි අනුවන අඥාන සිතුවිල්ලකට වහල් වෙලා අපේ අතින් වැරද්දක් වුණොත් ඒ වැරද්දට අපිට දඬුවමක් හම්බ වෙන්න ඕන. ඒත් ඒක හම්බ වෙන්න ඕන උසාවියක් ඇතුලේ. අධිකරණයක් ඇතුලේ. ඒ හින්දා මා ඔබට සිහිපත් කරනවා. ඔබ මේ හිංසනය කියන එක ඒක මගේ කෙනෙක්ට වුණොත් විතරක් හිංසනය ලෙස දකින, මගේ නොවන කෙනෙකුට වුණොත් හා කමක් නැහැ කියන, එහෙම නැතුව ඕව විසඳන්න බෑ කියන අයබලුම් වෙන්න එපා. මාත් තරුණ කාලේ ඕක හිතුවා. මාත් ඊට වඩා තරුණ කාලේ මාත් ඔහොම හිතුවා. මේවට වෙන උත්තර නැහැ කියලා. නෑ. අපි ඒ හිතුවිල්ල වැරද්දක් බව අපි තේරුම් ගත යුතුයි. ඒ සිතුවිල්ල විසින් අපි ඒ සිතුවිල්ල කටින් වචන විදියට එළියට දාන්න අපි සමාජයට දෙනවා පණිවිඩයක්. අපි ඕන කෙනෙකුට ඕන කෙනෙක්ව ඕනම තැනකදී මරන්න අයිතියක් තියෙනවා කියලා. ඒක නීතියට එකගත් නැහැ. බුදු දහමට එකගත් නැහැ. අපේ ධර්මයක් නෙමෙයි ඒක. ඒක ලෝක සම්මත නීතියක් නෙමෙයි. එහෙනම් මනසින් ප්‍රතික්ෂේප කරමු. අන් අයට හිංසා කරන, අන් අය නසන, අන් අය මරණ ඒ චෛතසිකය මනසින් ප්‍රතික්ෂේප කරමු. ඒ ප්‍රතික්ෂේප කිරීමට අපි විවිධ ක්‍රමවලින් අපේ හිත හදාගමු. විවිධ ක්‍රමවලින්. මගෙන් සමහර අය කතා කරනකොට අහනවා, හාමුදුරනේ අඩුම තරමින් මේ ඝාතකයින්ට ඇයි හිතෙන්නේ නැත්තේ මේ මරන්නේ තමන්ගෙම පැලැන්තියේ මිනිස්සු නේද කියලා. ඇත්ත. අඩුම ඒක හිතුවා. මහා ගැඹුරු දාර්ශනික කාරණා තේරෙන්නේ නැත්තම් අඩුම කල්පනා කරොත් පාරක තොටක පයින් යන්නේ මහා ප්‍රකෝටිපතියද? මේ රටේ මහා දවන්ත ධනයක් උරුම කරගත්තු මිනිස්සුද? ඒ මරාගන්නේ කවුද? හරි පාතාලයේම කියමුකෝ. එකම පැලැන්තියේ මිනිස්සු. ওই මිනිස්සුන්ගේ ගෙවල් වලට ගිහිල්ලා බැලුවොත් මරණ මිනිහගේ, මරුණු මිනිහගේ දෙන්නගෙම ගෙවල් වල අන්ත දුගීකම ඇති. අන්ත දුප්පත්කම ඇති. ඒ අම්මා තාත්තා ගින්දරෙන් ජීවත් වෙන අය වෙන්න පුළුවන්. කාට හරි පාවිච්චි වෙනවා. කොතනක හරි පාවිච්චි වෙනවා. එහින්දා ඔබ තේරුම් ගන්න. ඔබට යම් වෙලාවක කවුරු හෝ ඝාතනය කරන්න ඕනි කියන සිතුවිල්ලක් ආවොත් එහෙම ද්වේෂයන් එන්න පුළුවන් අපිට. අපි ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඒ වගේ ද්වේෂයන් එන්න පුළුවන්. මරන්න ඕන වෙන උත්තර නැහැ කියලා. ඒ වෙලාවට බලන්න මම මේ මරන්න යන්නේ කවුද? මේ කවුද මරන්න යන්නේ? ඒක හිතන්න. මෙනෙහි කරන්න. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ දෙව්රම් වෙහෙර ජේතවනාරාමේ උන්වහන්සේ වැඩ සිටියේ. උන්වහන්සේ පිඬුසිඟා වඩිනකොට උන්වහන්සේට පේනවා ළමයි ටිකක් දඬු මුගුරු ගල් මුල් අරගෙන සතෙකුට පීඩා කරනවා. බුදුහාමුදුරුවෝ එතෙන්ට වඩිනවා. වැඩම කරලා අහනවා, ළමයිනි ඔය මොකෙක්ද? ළමයි කියනවා,
ස්වාමීනි මහා දව කළු නායක ලොකෝ කළු නායක මේ කළු නාගයෙක්. ඔය ණයට දඬු මුගුරු ගල් මුල් වලින් පෙළන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ ළමයින්ගෙන් අහනවා. ළමයි කියන ඌ අපි කනවා. කෑවොත් විස පත් වෙලා අපි මැරෙනවා. ඒ නිසා මේ ණය මරන්න ඕනේ. ඒ විදියට කීවහම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ළමයි ගෙවල් වලට යන්න. ඔය ණයට තලන්න පෙලන්න එපා. හිංසා කරන්න එපා. ඔය ණය ළමයි කන්නේ නැතුව කැලේට යාවි. ඒ ළමයි ටික බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන හිටියලු. බුදුහාමුදුරුවෝ ඒගොල්ලොත් එක්ක කතා කළා. බුදුහාමුදුරුවෝ අහනවා ළමයිනි නුඹලගේ ඇඟට යමකින් ගහලා පෙළලා තලලා රිද්දනවට නුඹලා කැමතිද? නුඹලා කැමතිද එහෙම කරනවට? ළමයි කියනවා නෑ අපි කැමති නෑ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා ඒ ඇයි? ඇයි නුඹලා කැමති නැත්තේ එහෙම? නුඹලට ගහනවට, නුඹලට තලනවට, පෙළනවට, හිංසා කරනවට මොකද කැමති නැත්තේ? එතකොට ළමයි කියනවා අපට වේදනා ඇති වෙනවා. කවුරු හරි ගැහුවොත්, කවුරු හරි තලන්න පෙළන්න ආවොත් ඒක අපිට දුකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුඹලා වේදනාව විඳින්නට කැමති නෑ. දුක් විඳින්නට කැමති නෑ. මේ සතත් වේදනාව විඳින්න කැමති නෑ. දුක් විඳින්න කැමතිත් නෑ. ඒ නිසා නුඹලා වගේම අනික් හැම සතෙක්ගෙම බලාපොරොත්තුව සැපය. නුඹලත් සැපය බලාපොරොත්තු වෙනවා. අනිත් සත්තුත් සැපය තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ හින්දා නුඹලට කරන්නවට අකමැති දේවල් නුඹලා කාටවත් කරන්න එපා. භාග්‍යවතුන් වහන්සේ ළමයින්ට අවවාද කළා. ඒ ළමයි මඟ පෙන්වීම අහලා සෝතාපන්න වුණා කියලා බණ පොතේ සඳහන් වෙනවා. සුඛකාමානි භූතානි යෝ දණ්ඩේන න හිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝ ලබතේ සුඛං. යම්කිසි කෙනෙක් සැප කැමති කෙනෙක්, සැප කැමති සත්වයෙක් දඬුවමින් හිංසා කරන්නේ නැත්තම්, පීඩා කරන්නේ නැත්තම්, එවැනි තැලීම් පෙලීම් නැසීම් නොකරන කෙනා එයත් සැප විඳිනවා කියලා. ඔබත් කැමති නම් සැප විඳින්න. ඔබ කාටවත් හිංසා කරන්න එපා. පහර දෙන්න එපා. ඝාතනය කරන්න එපා. කෙනෙකුට අයිති තැනක් සුණු විසුණු කරන, ගිනිබත් කරන, විනාශ කරන කෙනෙකු වෙන්න එපා. එතෙන්ට ඔබ වැටෙන්න එපා. එතෙන්ට ඔබ වැටුනොත් ඔබ කරන්නේ තව කෙනෙකුගේ සැපය නැති කිරීමක්. තව කෙනෙකුගේ සැපත නැති කරලා ඔබට සුළු වෙලාවයි, සුළු කාලයයි සතුට ලැබෙන්නේ. සුළු කාලයයි සැපත ලැබෙන්නේ. තව කෙනෙකුගේ ජීවිතයට හානියක් කරලා, හිංසාවක් කරලා, පීඩාවක් කරලා බොහොම සුළු කාලයක් සැප විඳින්න පුළුවන්. ඒ අල්ප සතුටට පස්සේ මහා දුකකින් ඔබේ ජීවිතය වසා ගන්නවා. ඔබේ ජීවිතය වසා ගන්නවා, එක මතක තියාගන්න. සැප කැමති කිසිම කෙනෙක් අන් අයගේ සැපතට බාධා නොකළ යුතුයි කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒක කවුරු කරත් එහෙමයි. කාටවත් කවුරුවත් මරන්න, හිංසා කරන්න,
පීඩා කරන්න අයිතියක් නැහැ. නොකළ යුතුයි. මිනිස්සු මෙහෙම කියනවා. හමුදුරුවෝ එහෙම කිව්වට මිනිස්සුම නඩු අහන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ අධිකරණයෙන් පොලිසියෙන් සාධාරණයක් වෙන්නේ නැති හින්දානේ කියලා. අධිකරණය තුල යුක්තිය නීතිය පසින්දලන අය ඒගොල්ලෝ පක්ෂවල කොන්ත්‍රාත් කළොත් ඒගොල්ලෝ තමන් කඩේ යන දේශපාලකයින්ගේ කොන්ත්‍රාත් කළොත් මේ ආත්මේ ඔය තනතුරේ හයියෙන් රැකිලා ඉන්න ලැබෙයි. මතක තියාගන්න. කර්මෙන් ගැලවෙන්න බෑනේ. කර්මෙන් ගැලවෙන්න බෑ. නඩුකාරයන්ටවත් කර්මයෙන් සබහාදහමෙන් නඩුව අහන දවසට ගැලවෙන්න පුළුවන් කියලා කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? දේශපාලන රැකවරණේ නැත්තම් Tamanට තියෙන ප්‍රශ්න කරන්න තහනම් වෙච්ච Tamanගේ තනතුරේ හයියෙන් කවුරු හරි කෙනෙක් පක්ෂග්‍රාහී අසාධාරණ අගතිගාමි වෙලා තීරණ දුන්නා. ඒ නිසා සමාජය Tamanට සාධාරණයක් නැහැ කියන තැනට ඇවිල්ලා සමාජයේ අපරාධකාරයෝ වැඩි වුණා. ඒ පාපය කාට දෙන්නේ? ඒ අකුසලයේ සහ අකුසලයට මිනිස්සු පොළඹවපු එකේ විපාකය කාට දෙන්නේ? අධිකරණ නිලධාරීන්ට නෙමෙයිද? එයත්න්ට ඒ විපාකවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ කියලාද හිතන්නේ? කර්මික සෙල්ලම් කරන්න එපා. කාරි භයානකයි. අධිකරණය අසාධාරණ වුණාට කර්මය අසාධාරණ නැහැ. කර්මය භයානකයි වගේම කර්ම විපාකය භයානකයි. හැබැයි සාධාරණයි. කවදාවත් කර්මය විපාක දෙනකොට කර්මයෙන් දඬුවම එනකොට මම කරපු අපරාධයට වෙන කෙනෙකුට දඬුවම එන්නේ නැහැ. මම කරපු වැරද්දට වෙන කෙනෙකුට දඬුවම් එන්නේ නැහැ. ඒ නිසා තාම බුද්ධිමත්, ඊටාම ප්‍රඥාවන්ත අධිකරණයට අදාළ ඇත්තෝ වගකීමෙන් වැඩ කරන්න ඕන. මිනිස්සු ඔබ ගැන තියෙන විශ්වාසය විනාශ කරන්න එපා. පාලකයෝ දූෂිත වෙනකොට අධිකරණය දූෂිත වුණොත් පාලකයින්ගෙන් සාධාරණය නැතිකොට අධිකරණයෙන් සාධාරණය අහිමි වුණොත් මිනිස්සුන්ට ඒ රට මොන වගේ රටක් වෙයිද? රටක් ආරක්ෂා කරගන්න ස්ථාන 3ක් තියෙනවානේ අපේ රටේ නම් විධායකය, විවස්ථාදායකය, අධිකරණය. එතකොට දෙපළක් පිරිහුණොත් අපි කියමුකෝ විධායක, විවස්ථාදායක පිරිහුණොත් අධිකරණය හෝ ඉතුරු වුණොත් මතක තියාගන්න මිනිස්සුන්ට යුක්තියක්, මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වේවි. එතකොට මිනිස්සු විශ්වාස කරાવી අපි වැරදි කරන්න හොඳ නැහැ, අපි කර්ම කරන්න හොඳ නැහැ, අපි වැරදි කරන්නේ නැතුව අපිට යුක්තිය ඉල්ලගමු කියලා. ඒ නිසා මේ පැත්ත ගැන හිතන්න කියලා මං ඒ නිලධාරී ඇත්තන්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නඩුකාරතුමන්ලගෙන් වෙනත් ඒ අධිකරණයට අදාළව කටයුතු කරන ඇත්තන්ගෙන් යුක්තිය විදියට පස්සින්දලන්න. ඒ සාධාරණය මිනිස්සුන්ට දෙන්න. එතකොට මිනිස්සු අපරාධකාරයෝ නොවි තමන්ට වෙන අපරාධයට, තමන්ට වෙන කරදරයට ඔබ ගාවට එයි. ඔබ සාධාරණයි කියලා තේරුණොත්. මොකද බණ වලින් විතරක් සමාජයක් හදන්න පුළුවන් නම් භාග්‍යවතුන් වහන්සේ නම් දේශනා කරනවනේ
කොසල් රජුට ඔබතුමාගේ නීති ඔක්කොම අයින් කළා දාන්න මම බණ දේශනා කරනවනේ ඒ හොඳටම ඇති කියලා. නෑ බණ වලින් විතරක් සමාජය හැදෙන්නේ නෑ. ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්ත මිනිස්සුන්ට. ප්‍රඥාවන්ත මිනිස්සු ධර්මය අහලා ඒ ධර්මය අවබෝධ කරගෙන තමන්ගේ ජීවිත කොහොමද යහපත් කරගන්නවා. ඒ ධර්ම කරුණක් තේරෙන්නේ නැති මිනිස්සුන්ට එවැනි නුවණක් එවැනි අවබෝධයක් නැති මිනිස්සුන්ට පොදුවේ දහම පිළිගන්න ඇත්තෝ ඉන්නවා, පිළිනොගන්න ඇත්තෝ ඉන්නවා. කර්මය පිළිගන්න ඇත්තෝ ඉන්නවා, කර්ම විපාකය පිළිගන්න ඇත්තෝ සහ පිළිනොගන්න ඇත්තෝ කියලා කණ්ඩායම් දෙකක් ඉන්නවා. කර්මයයි කර්ම විපාකයයි පිළිගන්න පිරිසට, කර්මයයි කර්ම විපාකයයි නොපිළිගන්න පිරිසට හොඳ නරක මෙලව පරලොව සතර අපාය පිළිගන්න පිළිනොගන්න නේ සියලු දෙනාටම එකඟ වෙන්න පුළුවන් තැන මොකක්ද? නීතිය. ඒකට රටක නීතියක් තියෙන්නේ. ඒකනේ භාග්‍යවතුන් වහන්සේ මේ අපිටත් දේශනා කළේ. නුඹලා යම් රටකට, නුඹලා යම් ජනපදයකට වැඩම කරොත් ඒ රටේ නීතියට අනුගත විය යුතුයි. රාජානං අනුවත්තිතුම්. ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ නීතිය උනේ රජුරුවනේ. රජුට අනුගත විය යුතුයි. ඒක ඒ රටේ නීතියට අනුගත විය යුතුයි. එතකොට අපේ පුද්ගලික ආගමික විශ්වාස ඒ සියල්ල අපි නීතිය කියන පොදු කාරණාවට ආවට පස්සේ අපේ වෙනත් ආගමික විශ්වාස මුල් කරගෙන කටයුතු කරන්නේ දඟලන්නේ නැහැ. ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ. මේ යහපත කියන එක සමාජය තුළ ගොඩනංවන්න නම් නීතියක් අවශ්‍යයි. කර්මය කර්ම විපාකය පිළිගන්න පිරිසක් වගේම නීතිය යුක්තිය පිළිගන්න සාධාරණය පිළිගන්න පිරිසකුත් මේ සමාජය අවශ්‍ය වෙනවා. නිසා අපේ කොටස කරනවා මේ සමාජය යහපත් කරගන්න. හැම තැනකම ඉන්න දේශපාලඥයෝ, පොලිසිය, හමුදාව, ඒ වගේම අධිකරණයට අදාළ සියලු දෙනා අපේ රට යහපත් තැනක් බවට පත් කරන්න කටයුතු කළ යුතුයි. මතක තියාගන්න. මේ දේශනා සමහර විට පාතාල කණ්ඩායම් වලට සම්බන්ධ අය සමහර විට අහනවා ඇති. ඔබ අහනවන මම ඔබට සිහිපත් කරනවා. ඔබ කරන්නේ වැරද්දක්. ඔබ ඒක තේරුම් ගන්න කියලා. ඔබ කාගේවත් ඉගැන්වීමකට තව මිනිස්සෙක් මරන්න යන්න එපා. ඔබ වගේම ගොඩක් දුර්ලභ මනුස්සාත්මයක් එයත් ලබාගෙන තියෙන්නේ. එයා වගේම ඔබටත් ලැබිලා තියෙන දුර්ලභ මනුස්සාත්මයක්. ඔබ කොච්චර අපරාධකාරයෙක් වුණත්, ඔබ දැනට කී දෙනෙක් මරලා තිබුණත්, ඔබ මැරිච්ච දවසට ඔබේ අම්මා අඬන්නේ නැද්ද? ඔබේ තාත්තා වැළපෙන්නේ නැද්ද? ඔබේ දරුවෝ විඳවන්නේ නැද්ද? ඔබේ යාළුවෝ මිත්‍රයෝ අඬන්නේ වැළපෙන්නේ නැද්ද? ඒ වගේමයි ඔබ අතින් මිය යන කෙනාටත් අම්මෙක් ඉන්නවා, තාත්තෙක් ඉන්නවා. එයා ඔබට බැනලා ඇති. තැන් තැන්වල ඔබ විවේචනය කරලා ඇති. සමහර විට ඔබේ යාළුවෙක් එක්ක ගැටිලා ඇති. ඔබට අයිති දෙයක් අරගෙන ඇති. ඒත් එවැනි ආයුධ ගත්තු කණ්ඩායම් වල අය කවුරු හරි මේ දේශනාව අහනව නම් මා ඉල්ලා සිටිනවා, ළමයි ඕගොල්ලෝ ඔය වැඩේ කරන්න එපා. ඕගොල්ලෝ අපේ රට අරන් යන තැන හොඳ නැහැ. ඕගොල්ලෝ අපේ සමාජය අරන් යන තැන හොඳ නැහැ. අපේ රටේ මිනිස්සු
ගොඩාක් දුක් විඳ විඳින්නේ. ගොඩාක් දුක් විඳ විඳ. බඩගින්දර, තෙල් ටික නැතුව, ගෑස් ටික නැතුව. හදාගත්තු අස්වැන්න විකුණ ගන්න බැරුව. තමන්ගේ වියදම එදා වේල හම්බ කරගන්න බැරුව ගොඩාක් දුකෙන් මිනිස්සු ඉන්නේ. ඒ දුකෙන් ඉන්න මිනිස්සුට ඔගොල්ලෝ ආයුධ අරන් ඇවිල්ලා හන්දි ගාන එක එක්කෙනා මරලා මෙහෙම ජීවිත බයක් ඇති කරන එක සාධාරණද? ඒක සාධාරණද? එහෙනම් ඔගොල්ලෝ හිතන්න. ඔගොල්ලෝ කාටත් වෙනස් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ට වඩා ඝාතන කරපු අය බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ හිටියා. අඟුලිමාල. ඔහු දහසකට වැඩි අය මරලා තිබුණා. මුලින් මරපු කාගේවත් ඇඟිලියා බෙල්ලේ මාලයක් විදියට එල්ලගත්තේ නේ. එයා මුලින් මරපු අයගේ ඇඟිලි හැංගුවා. අන්තිමට ඇඟිලි සත්තු කාලා දැම්මා. දැන් මෙයාට තේරුණා මේ විදියට ගියොත් මගේ ඇඟිලි 1000 සම්පූර්ණ කරගන්න වෙන්නේ. අන්තිමට තමයි යා තීරණය කළේ මරණ කෙනාගෙන් එක ඇඟිල්ලක් කපලා ගැට ගහලා කරේ දා ගන්න ඕන. ඇඟිලි මාලයක් වගේ දාගත්තු නිසා තමයි යාට අඟුලිමාල කිව්වේ. ඒ 1000කට වැඩිය මරපු මිනිස්සෙක්. හැබැයි යා එක තැනකදී තේරුම් ගත්තා මං කරන්නේ වැරද්දක් කියලා. මං කරන්නේ වැරද්දක් කියලා තේරුම් ගත්තා. ඔගොල්ලොන්ට ඒක පුළුවන් තේරුම් ගන්න. මං තාම කල්පනා කරනවා මගේ ඇස් ඉදිරිපිට නැවෙනවා අර වාහනේ ගාව ඉඳපු මිනිස්සයාට වෙඩි තියුවා. ඔක්කොම දිව්වා. ඒ මිනිහා ඇදී මේ මිනිස්සයා ඇදී යනකොට ආයෙත් ළඟට ඇවිල්ලා වෙඩි තියලා ගියා. ඒ වෙඩි තියපු ළමයාගෙන් කොයි පහරි මේ බණ ඇහෙනවා නම් ඔයාට ඔයාගේ හදවතින් අහන්න ඔයා ඒක කරේ කොහොමද කියලා. ඒක කරලා ඔයාට මොනවද ලැබෙන්නේ? සල්ලි ටිකක් උපරිම ලක්ෂ 5ක් 10ක් 20ක් ලබා දෙයි. මීට අවුරුදු 20කට කලින් ලක්ෂ 20ක් කියන්නේ ලංකාවේ කෝටි 2ක් විතර වටිනවා. අද ලක්ෂ 20ක් මොනවද කරන්න පුළුවන්? ඔබ කරගත්තු අකුසලේ, ඔබට කරගත්තු අපරාධේ, ඒ මනුස්සයා කර්මයක් ගෙව්වා. ඔබේ මරුන් කාපු කෙනා. එයා හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද මම දන්නේ නැහැ. හැබැයි එයා කර්මයක් ගෙව්වා. ඔබ තව කී වතාවක් මේ සසරේ ඔය විදියටම දුක් විඳින්න කොච්චර ලොකු කර්මයක්ද ඔබ රැස් කරගන්නේ? මතක තියාගන්න. දැන් හරි වෙනස් වෙන්න පුළුවන් බව. බුදුදහම එහෙම සදාකාලික අපරාධකාරයෝ කියලා කවුරුත් නම් කළා නැහැ. ඕනම අපරාධයක් කරන කෙනෙකුට අද මේ මොහොතේ සිට වෙනස් වීමේ හැකියාව තිබෙන බව, අවස්ථාව තිබෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. යෝච පුබ්බේ පමජ්ජිත්වා, යම් කිසි කෙනෙක් මුලින් ප්‍රමාද වෙලා, මුලින් වැරදි කළා, මුලින් අපරාධ කරලා, මේ අඟුලිමාලට කියපු ගාථාව, මුලින් අපරාධ කරලා පච්චාසෝ නප්පමජ්ජති, පස්සේ ඔහු නොපමා වුණොත්, නිවැරදි වුණොත්, සෝ ඉමං ලෝකං පබාසේති, ඔහු මේ ලෝකය බබලවනවා. ඔහු මේ ලෝකය බබලනවා. කොයි වගේද? අබ්බාමුත්තෝව චන්දිමා,
වලාකුළු වලින් නිදහස් වෙච්ච හඳක් වගේ. ඔබ දැනට පුංචිව අපරාධයක් කරලා තියෙනවා නම්, බරපතල අපරාධයක් හරි කරලා තියෙනවා නම්, ඒක එතනින් ඉවර කරන්න. ඒක එතනින් නවත්ත ගන්න. එතනින් එහාට ඔබේ ඒ අපරාධකාරී හැසිරීම් වලට, ඒ චර්යාවන් වලට ඉස්සරහට යන්න දෙන්න එපා. එවැනි හැසිරීමකට ඔබට කවුරු හෝ කතා කරනකොට ඔබ ඒ මග අරින්න. ඔබට කෙනෙක්ව ඝාතනය කරන්න කතා කරන කිසිවෙකු ඔබේ මිත්‍රයෙක් නෙමෙයි. ඔබේ යහළුවෙක් නෙමෙයි. ඒ ඔබගේ මුළු පවුලෙම, ඔබට දරුවෝ ඉන්නවනම්, ඔබට පෙම්වතියක් ඉන්නවනම්, ඔබට අම්මෙක් ඉන්නවනම්, ඔබට තාත්තෙක් ඉන්නවනම්, ඒ හැම දෙනාගේම ඇහැට කඳුළු පුරවන්න එන මිනිස්සෙක්. ඔබට ආයුධයක් දෙන්න කතා කරන අය. ඔබට අපරාධයකට ඔබව යොමු කරන්න අඬ ගහන අය. ඔයත්ෝ එවැනි තත්ත්වයන්ගෙන් නිදහස් වෙන්න දැන් කාලය ඇවිල්ලා. මොකද අපේ රට ප්‍රශ්න තිබුණු රටක් තමයි. හැබැයි අපේ රට ගැන මේ විදිහේ මහමග මැරුම් කණ්ඩ වෙන අර මෙක්සිකෝව වගේ අපරාධකාරයෝ බහුල, ඕනම වෙලාවක පියකින් අනින්න පුළුවන්, ඕනම වෙලාවක වෙඩි තියලා දාන්න පුළුවන් රටක් කියලා ලෝකෙට ගියොත් මේ ප්‍රවෘත්ති හැම එකක්ම ලෝකයේ වාර්තා වෙනවා. මතක තියාගන්න. අපේ රට ගොඩ ගන්න තියෙන එක ක්‍රමයක් නේ. ජාත්‍යන්තරයේ වෙනත් ලෝකයේ ඉන්න මිනිස්සු අපේ රටට එන එක. අනාරක්ෂිත රටකට කවුද එන්න කැමති? කවුද එන්න කැමති? ඔබ ඔබේ තරහක් පිරිමහ ගනිද්දී මතක තියාගන්න. ඔබ ඔබේ තරහක් පිරිමහ ගනිද්දී ඔබ මුළු රටක්ම අනතුරට දාන බව. ඔබේ ලංකා මාතාවත් ඔබ කෙලෙසා දාන බව. පාරාදීසයක් ලෙස ලෝකෙ මිනිස්සු ආදරය කරන සුන්දර දිවයිනක් ඔබ වනසා දමමින් තිබෙන බව. පාතාලයේ මැරයින්ගේ, කුඩු මුදලාලිලගේ, මත්ද්‍රව්‍ය ජාවාරංකාරයින්ගේ භූමියක් බවට අපේ රට පත් කරන්නට ඔබ මැදිහත් වෙන්න එපා. ඒක අපරාධයක්. ඒක ඔබට කරගන්න අපරාධයක්. ඔබ ඔබේ මව් රටට කරන අපරාධයක්. ඔබේ පවුලට කරන අපරාධයක්. ඒක නොකළ යුතුයි. අපේ රට ඉස්සරහට ගෙනියන්න නම් එවැනි අපරාධකාරී ක්‍රියා සමාජයක් ලෙස අපි පිටු දැකිය යුතුම වෙනවා. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා නහනෙය්‍ය නඝාතයේ. සියලුම සත්වයෝ ජීවත් වෙන්න තමයි කැමති. සියලුම සත්වයෝ ජීවත් වෙන්න කැමති. කිසිම කෙනෙක් මැරෙන්න කැමති නෑ. එක දවසක් හරි වැඩිපුර ඉන්නයි කැමති. සියලු දෙනා තමන්ට දඬුවමක්, හිංසාවක්, පීඩාවක් එනවා කියලා හිතන කොටත් ඇති ගන්නවා. මම මරයි කියලා හිතන කොටත් ඇති ගන්නවා. බය වෙනවා. ඒක අපි තේරුම් අරන් වැඩ කරන්න ඕන. අපි කවදාවත් ඒ ජීවිත බය, ඒ මරණ බය කුරා කූඹියෙකුටවත් අපි නිසා දෙන්න හොඳ නැහැ. ඒ බය අපි ඇති කරන්න හොඳ නැහැ. ඒක ආරක්ෂක අංශවලටත් වගකීමක් විදියට තියෙනවා. ඔබ මොන
වැරද්දට මිනිස්සුන්ට දඬුවම් කළත් නෛතික දඬුවම් කරන්න. පාරවල් වලදී වෑන් වලින් පැහැරගෙන යන්න ඒව කරන්න එපා. මේ රටවල් වල ඒව කතා කරනවා. මේ රටවල් වල මේ ප්‍රශ්න කතා කරනවා. මේ රටවල් වල ජනතාව යුරෝපේ මේ මා වැඩ ඉන්න ජපානයේ මේ බටහිර ලෝකෙ මේ රටවල් වල කතා කරනවා අපේ රටේ දැන් වෙමින් තියෙන දේ. ඔබ අල්ප ආස්වාදයක් කාට හරි ලබා දෙනවා වෙන්න පුළුවන්. එවැනි අවනීතික වැඩවලින්. නමුත් එයින් අපේ රටට අත්වෙන ඉරණම මාසෙකට දෙකකට තෙල් ටිකක් ගහගන්න සල්ලි ටිකක් හම්බුණා කියලා, ගෑස් ටිකක් හම්බුණා කියලා ණයකින් අපි උදම්මනලා අපි අවනීතික වුණොත්, නීතියෙන් පිට ගිහිල්ලා වැඩ කරොත් මහජනයා හෝ පාලකයෝ දෙගොල්ලම අපි විනාශ වෙනවා. ඊළඟ පහර අපිට ලෝකෙන් වදින්නේ. එතෙන්දී අපේ මිනිස්සුන්ට ගැලවෙන්නම බැරි වෙයි. ඒ අතරේ නැවත වතාවක් වසංගතය හිස ඔසවමින් තියෙනවා. එක වසංගතයක් විතරක් නෙමෙයි. අර තවත් අලුත් වසංගතයක්, මංකි පොක්ස් කියනනේ අලුත් වසංගතයකුත් අපේ රටට හිමින් ළඟා වෙමින් තියෙනවා. ඉන්දියාවටම ඇවිල්ලා ඉවරයි. ඒ කියන්නේ ඉදිරි සති දෙක තුන ඇතුළත අපේ රටටත් ඇති වෙන්න පුළුවන්. වේගෙන් කොරෝනා වසංගතය නැවත මතුවෙනවා. කණ්ඩ නැහැ. ප්‍රශ්න පොඩි දරුවෝ දුක නැද්ද අර ෂෙඩ් වල පාරවල් වල නිදියන හැටි දැක්කම. කාන්තාව දරුවා කුසේ තියාගෙන තෙල් පෝලිං වල දුක් විඳින හැටි දැක්කම දුක නැද්ද? ඒ මිනිස්සු ගැන හිතනවා නම් රට තුල අවනීතික බව වෙනුවට නීතිය බලවත් විය යුතුයි. මහජනයාගේ පැත්තෙනුත් පාලකයින්ගේ සහ ආරක්ෂකංශ පැත්තෙනුත් කරන හැම වැරද්දක්ම පිරිහීමේ මහා ගොනුවට එකතු වෙනවා මේ ලෝක වශයෙන්. පරලෝක වශයෙන් අකුසල කර්ම සමුදායට ඒ අකුසල කර්ම රැස තව තවත් මහත් වෙන්න, තව තවත් බලවත් වෙන්න, දරුණු විපාක එන අකුසල කර්ම බවට ඒවපත් වෙන්න හේතු වෙනවා. ඒ නිසා අපි තාම බුද්ධිමත් කටයුතු කළ යුතු කාල සමයක් ලැබිලා කියලා මා හිතනවා අපේ රටතම. අපිට මතකයි අපි පොඩි කාලේ අපේ ගෙවල් වල ගෑස් වලින් හෝ කරන්ට් එකෙන් උයපු ගෙවල් නෙමෙයිනේ. අපේ ගෙවල් වල දර වලින් හනසු මටලු කෑලි, හනසු කොළපු පොල් ගහෙන් හදාගත් අමුද්‍රව්‍ය වලින් තමයි කැම බීම යුවේ. අපිට මතකයි අපි පොඩි කාලේ දැක්කේ අපේ අත්තම්මලා ලිපට දර කෑල්ල දාන්න කලින්, කොළපු කෑල්ල මට්ටුළු කෑල්ල දාන්න කලින් ඒක ගැස්සුවා. එයි ඒ වයින් කූම්බියෙක්වත් හිතා මතා මරන්න හොඳ නෑ කියලා. මැරෙන එක නවත්තන්න බැරි වුණාට හිතාමතා මරන්න හොඳ නෑ කියලා අපේ පැරණි මිනිස්සු වග වුණා එකට. අනුන්ගේ ජීවිතය වෙනුවෙන්, අනෙක් සතාගේ ජීවිතය වෙනුවෙන් වග වුණා. ඒ වගවීම අපි ඇති කරගන්න ඕන දැන්. ඒ විතරකුත් නෙමෙයි. කවදාවත් අල ටිකක්, ධාන්‍ය වර්ගයක්, තම්බපු වතුර ටික කාණුවට හැලුවේ නෑ උණුවෙන්. ඒවා වෙන් කළා. ඒවා නිමෙන් නැරියා. නිමුණට පස්සේ තමයි ඉඳුල් වතුර දාන තැනට හරි ඒ වතුර ටික දැම්මේ.
උණු වතුර හැලුවේ නැහැ කානුවට. ඒව නිමෙන් නැරලා වක් කරන්නේ. එයි දැන දැන සතෙකුගේ ජීවිතය විනාශ කිරීම වැරද්දක් කියන එක බරපතල විදියට ඒ වරදකාරී භවයේ වගකීම අපේ සමාජය අරගෙන තිබුණු යුගයක් තිබුණා. අන්තිමටම අපේ ළමා කාලයේ අපි දැක්කා. කාගේවත් ජීවිතය ගැන හිතන්නේ නැති, කාගේවත් ආරක්ෂාව ගැන හිතන්නේ නැති සමාජය නිර්මාණය වෙන්න ගත්තා 80 දශකයේ අගභාගය වෙනකොට. අද ඒක වෙනස් මුහුණුවරින් එනවා මිසක මිනිස්සුන්ගේ යහපත් වීම කියන එක අපි දකින්නේ බොහොම හිමින්. ඒත් අපි ඒ යහපත් බව වෙනුවෙන් කරන කැපවීම, මැදිහත් වීම, ඒ යහපත් බවේ වටිනකම වෙනුවෙන් සිදු කරන මඟ පෙන්වීම අපි අත් නොහැර කළ යුතුයි. මොන්න අභියෝගේ මැද වුණත්, මොන්න සමාජ තත්ත්වයේ මැද වුණත් යහපත් බව වෙනුවෙන් තව කෙනෙකුට ජීවත් වෙන්න තියෙන අයිතිය වෙනුවෙන් කාගෙන්වත් පාරවල් ගානේ මැරුම් කණ්ඩ කිසිම ආකාරයකට මිනිහෙකුට හේතුවක් නැති කිරීම වෙනුවෙන් අපි සියලු දෙනාම අපේ සමාජය දැනුවත් කළ යුතුයි. මොකද මේ අපරාධ රැල්ල නැවැත්විය යුතුයි. මේක මෙහෙම වුණොත් අපි විනාශ වෙනවා. රටක් විදියට අන්තස්සරණ තත්ත්වයටපත් වෙයි. ලොකු දුරක් හිතලා කියන්නේ මේ මොහොත හිතලා නෙමෙයි. ලොකු දුරක් හිතලා. එනිසා බුද්ධිමත් කල්පනා කරන්න. අපි බුදුහාමුදුරුවෝ සරණ ගියපු මිනිස්සු. අපි උන්වහන්සේගේ ධර්මය අනුගමනය කරනවා කියලා, ධම්මං සරණං ගච්ඡාමි කියලා උදේට අත් දෙක එකතු කරලා බුදුහාමුදුරුවෝ ගාව කියන අය. ඊටාම අවිහිංසක ජීවිත ගත කරපු ඒ මහරහතන් වහන්සේලා සරණ ගිහිල්ලා ඒ උත්තමයන්ගේ ජීවිත දිහා බලාගෙන අපි හැදෙනවා, අපි වෙනස් වෙනවා කියලා, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි ඒ තුනුරුවන් සරණ ගියපු බෞද්ධයෝ විදියට, මිනිස්සු විදියට, එවැනි තිසරණය සරණ යන රටක ජීවත් වෙන කතෝලිකයෝ, ඉස්ලාම් භක්තිකයෝ විදියට, හින්දු භක්තිකයෝ විදියට ඔබ හැම කෙනෙකුගේම වගකීම තමයි මෙවැනි ඝාතන වලට කිසිදු ඉඩක් ඔබේ පැත්තෙන් සලස්සන්නේ නැති එක, උදව් නොකිරීම, අනුබල නොදීම සහ ඔබ එවැනි අපරාධකරුවෙක් නොවී ජීවත් වීම. ඒක අතිශයින්ම වැදගත්. ඒ නිසා අද දේශනාවේදී ඇත්තටම අපේ මේ මියගිය මැතිතුමාට පින්පෙත් අනුමෝදන් කරන්නට මේ දේශනාව සිදු කරද්දී මගේ අපේක්ෂාව උනේම දිනේෂ් ගුණසේකර මැතිතුමාට පින් දීමත් එක්කම එතුමට වඩාත් පින් සිද්ධ වෙන්න අපේ රටේ මේ සිද්ධ වෙන දෙය දෙස ධර්මානුකූලව බලලා නැවත වතාවක් ප්‍රඥාවන්තව බලන්න කියන මඟ පෙන්වීම ඔබට සිද්ධ කරන්න හැම පැත්තකටම වගකීම තියෙනවා. ඒ නිසා හෝරාවකට ආසන්න කාලයක් ඔබ හොඳින් මේ දේශනාව වහුම්කම් දුන්නා. මම ඉල්ලා සිටිනවා හැම කෙනෙක්ම මේ දේශනාව ඔබේ මුහුණු පොතේ ෂෙයා කරන්න. නැත්තම් හෙට උදේට මේ දේශනාව බුද්ධ පුතුන් YouTube නාලිකාවට ඇතුල් වෙනවා. ඒ YouTube නාලිකාවෙන් තව කෙනෙකුට අහන්න මේ දේශනාව ෂෙයා කරන්න. ඔබ මේ දේශනාව හුවමාරු කරද්දී එවැනි අපරාධයකට සැලසුම් කරමින් ඉන්න එක මිනිස්සෙකුගේ කනට ඇහුණොත්, එක අපරාධයක් හරි නැවතුණොත් ඔබ ලොකු පින්කමක් කරා වෙනවා.
ඒක ඔබට කරන්න පුළුවන් දායකත්වය. මොකද මම දන්නවා හිරගෙදර ඉන්න මිනිස්සු මේ දේශනා අහනවා. ඒ කියන්නේ එළියේ ඉන්න අපරාධකාරයෝ වෙන්නේ කවුද? ඝාතකයෝ වෙන්නේ කවුද? මේ අපි වගේම සාමාන්‍ය මිනිස්සු. ඒ අයට මේ දේවල් සමහර විට ජීවිතේ එක සැරයක් හරි අහුනොත් තීන්දුවක් ගන්න යද්දී වෙනස් වෙයි. නැවත හිතයි තමන් කරන දේ. එහෙනම් ඔබ මේ ධර්ම දාණයට ඔබත් දායක වෙන්න ඕන. ඒක තමයි ගුණසේකර මහත්මාණන්ට පින් සිද්ධ වෙන උතුම්ම දෙයක් වන්නේ. නිසා ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සද්ධර්ම දේශනාවට අහුම්කම් දීමෙන් රැස්වුණු සියලුම පින් කුසල් මිට වසරකට පෙර අවුරුදු 47ක් ආයුෂ භුක්ති විඳලා අභාවයට පත්වන්නට යෙදුන දිනේෂ් ගුණසේකර මහත්මයාට නිලංගා රත්නායක මහත්මියගේ ආදරණීය ස්වාමියාට එකම පුතණුවන් ත්‍රවින් දිලන්ත ගුණසේකර පුතාගේ ආදරණීය තාත්තට ඊට අමතරව මිය ගියපු සියලා දෙන්නට මේ පින් අත් වේවා. බණහපු ඔබේ නමින් මිය ගිය සියලු දෙනාටත් මේ පින් අත් වේවා. සුවපත් වේවා, සපවත් වේවා, දුකින් මිදේවා. ඔබේ අපේ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වී නිවන් දකිත්වා. සේසෙම්ම ගුණසේකර මහත්මාණන්ට උපදින හැම භවයකම කැමැති තාක් ආයුෂ භුක්ති විඳින්නට, වර්ණය සැපේ බලය ප්‍රඥාව ලබන්නට, උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කරමින් මේ දුක්ඛිත සසරෙන් නික්මනින් නිදහස් වෙන්නට මේ පින් කුසල් පාරමී වේවා. එතුමන් ඇතුළු සියලු නෑයෝ නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම සියලු දෙවිවරු මේ පින් අත් කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය විශේෂයෙන්ම ත්‍රවින් දිලන්ත ගුණසේකර පුතාට ලැබේවා. ඒ පුතණුවන් රෝගීව සිටින්නේ දෙවනි වතාවටත් කොවිඩ් වෛරසය ශරීරගත වීම නිසා ඒ පුතා ඉක්මනින්ම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ පුතාට මවුට ඒ වගේම අත්තම්මල ඇතුළු ඒ නිවස ජීවත් වෙන හැමෝටම සියලු යහපත වේවා. මේ වසංගත තත්වයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් සියලුම ආකාරයෙන් ආරක්ෂාව, නිදුක් නිරෝගී බව, සුවපත් බව සැලසේවා. ඔබ හැම දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා. පූජනීය හුරුළුනිකව වෙසුදම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ පූජ්‍ය සුගත සේනාසනයේ සේනාසනාධිපතින් වහන්සේ උන්වහන්සේටත් ඒ වගේම පූජනීය සේනාසනාධිකාරී අම්පිටිය සද්ධාවාස සායන් වහන්සේ ඒ වගේම සේනාසනයේ වැඩ සිටින අතිපල්ලාවල නන්දසාර පඬිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු කොට මහා සංඝරත්නය බොහෝ ස්වාමින් වහන්සේලා ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඔබ වහන්සේලා හැම දෙනාටත් අප හැම දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා. දෙවියෝ අප ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරුද නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට මියගිය සියලුම ඥාතීන්ට අභාවයටපත් ඒ ගුණසේකර මහත්මාණන් ඇතුළු කොට සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අත්වීමෙන් සුවපත් බව, සැපවත් බව උදා වේවා. මේ සසර ගමනේ හැම භවයකම සත්පුරුෂ කල්යාණ මිත්‍ර අසුර ලැබේවා. ඉක්මන් භවයකදී නිවන් දකින්නට අද කරගත් පින් කුසල්ද පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.